නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආලම්බනප්ප භේදේන චතුධාරුප්පමානසං පුඤ්ඤ පාක ක්‍රියා භේදා පුනද්වාදස ධාටි තන්ති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුල්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ධම්ම සංගණි ප්‍රකරණ පෙළ දේශනාවේදී අපට අරූපාවචර ධ්‍යාන අරූපාවචර සමාපatti ගැන දීර්ඝ අනුශාසනාවක් කර තිබෙනවා. ඒ චිත්ත න්‍යායට අනුයාත වෙමින් අභිධර්මාර්ථ සංග්‍රහ නැමැති ග්‍රන්ථයේදී අනුරුද්ධ ආචාර්යන් වහන්සේ විසින් මේ අරූප ධ්‍යාන සිත් වර්ගීකරණය කරලා අවසානයේදී සම්පින්ඩනාත්මක සංග්‍රහ ගාථාවකින් වර්ණනා කළා. ඒ සම්පින්ඩනාත්මක වර්ණනා ගාථාව තමයි මේ මාතෘකා කරගත්තේ. අරූප ධ්‍යාන සහ සමාපatti ගැන කරුණු කාරණා ටිකක් පැහැදිලි කර දෙන්නට. මේ දේශනාවේ විස්තර වෙනවා ආලම්බනප්ප භේදේන චතුධාරුප්ප මානසං. ආරුප්ප මානසං අරූපී සිත නැත්නම් අරූපාවචර සිත ආලම්බනප්ප භේදේන අරමුණු පමණක් දෙවීම වශයෙන් නැත්නම් අරමුණු පමණක් ඉක්මවීම වශයෙන් චතුධා ප්‍රධාන කොට සතර වේදෑරුම් වෙනවා. ඒ සතර වේදෑරුම් වන අරූප ධ්‍යාන සිත පුඤ්ඤ පාක ක්‍රියා භේදා පුන ද්වාදස ධාටිතං පුන නැවතත් පුඤ්ඤ රූපාවචර කුසල පාක රූපාවචර විපාක ක්‍රියා භේදා රූපාවචර ක්‍රියා යන බෙදීමෙන් වර්ගීකරණයෙන් ද්වාදස ධාටිතං 12 ආකාරයකට බෙදී යනවා කියන එක තමයි ගාථාවෙන් කියන්නේ. ඒ කියන්නේ අරූපාවචර සිත කියනකොට යම්කිසි යෝගාවචරෙක් රූපාවචර පංචම ධානයේ එපි අභිධර්ම ණය ක්‍රමයේ සිත් කතා කරනකොට පංචම ධානය කියලා වෙන් කරගත්තාම ලේසි. රූපාවචර පංචම ධානයේ උපදවාගෙන ඒ පංචම ධානයේදී රූපයෙහි ආදීනව දකිමින් රූපයෙහි විකාරය දකිමින් අරූපයෙහි ආනිසංස දකිමින් තමයි යෝගාවචරයේ ඒ අරූප ධානයට සිත් අලවා වාසය කරන්නේ. එතකොට පින්වතුන්ට මතක ඇති මේට පෙර අපි ඔය රූපාවචර පංචම ධානයේ උපදවා ගත හැකි කර්මස්ථාන කතා කරනකොට දස කසින කර්මස්ථාන වලින් ආනාපාන සතියෙන් සහ උපේක්ඛා භ්‍රම විහරණයෙන් කියලා අපි කතා කරා. එතකොට දැන් පංචම ධානයේ රූපාවචර පංචම ධානයේ උපදවා ගත හැකි කර්මස්ථාන 12ක් තිබෙනවා. මේ කර්මස්ථාන 12ක් තිබුණට මේ කර්මස්ථාන 12ෙම පුළුවන්කමක් නැහැ ඒ රූපයෙහි ආදීනව දැකලා අරූප ධානයට යන්න. ඒ අරූප ධානයට අපි යන්න නම් ඒ යායුතු මාර්ගය ගැන කතා කරනකොට අපි කියන හැම වෙලේම උගුලවාගත් කසින ආකාශය උගලවාගත් කසින ආකාශය තමයි අරමුණු කරගෙන ඒ
ඒ ඇති කරගත්ත ස්වභාවය තමයි පාදක කරගෙන අරූප ධ්‍යාන අපි යන්නේ. දැන් එතකොට උගුලවාගත්ත ආකාශයේ කියනකොට කසිනේකින් විතරක්ම උපදවාගත්ත පංචම ධ්‍යානයක් තියෙනවා. එතනදිත් ආකාශ කසිනේ හැර. මොකද උගුලවාගත්ත ආකාශ කසිනේදී පංචම ධ්‍යානෙට කෙනෙක්පත් වුනහම එතනින් එහාට යහට නැවත ඒ උගුලව එහි ආකාශයක් නැවත බලන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා ආකාශ කසිනේ හැර ඉතිරි කසින 9ම අපි භාවිතා කරන අරූප ධ්‍යානයන්ට පාදක වශයෙන්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ආනාපාන සති භාවනාවෙන් උපදවාගත්ත පංචම ධ්‍යානයක් තියෙනවා නම් ඒ පංචම ධ්‍යාන සමාධි මුත්‍න කෙනෙකුට අරූප ධ්‍යාන වල යන්න පුළුවන්ද කියලා. නමුත් ඒක වෙන්නේ නැහැ. මොකද හේතුව ආනාපාන සති භාවනාවේහි ඒ පටිභාග නිමිත්ත එක එක ආකාර වෙනස් වෙනවා. එකම විදිහකට වෙන්නේ නැහැ. කෙනෙකුට මැණික් කැටයක් වගේ, කෙනෙකුට තව පොළොන් රොදක් වගේ, තව කෙනෙකුට වලහකුළු ගැබක් වගේ කීක විදිය කොටන් මේ ක්ලවුඩ් එකක් වගේ කී විදිහට පේනවා. ඉතින් ඒක නිසා අපි ඒ කිසිම දෙයක් නිමිත්තක් වශයෙන් ආවනම් ඒ වගේ දෙයින් යන්න බෑ රූප ධානය. ඒවම් උපේක්ඛා බ්‍රහ්ම විහරණයෙන් පහකට යන්න බෑ. ඒ නිසා මතක තියාගත යුතුයි භූත කසින හතරත් වර්ණ කසින හතරත් ආලෝක කසිනයක් කියන කසින 9න් උපදවාගත්ත යම් පංචම ධානයක් තියෙනවා නම් ඒ පංචම ධානයේ පාදක කරගෙන ඒ පංචම ධාන සමාධියෙන් නැගිටලා ඒ සමාධියේ ආදීනව ප්‍රකට කරමින් අරූප ධානයන්හි ආනිසංස මෙනෙහි කරමින් තමයි කෙනෙක් ඒ අරූප ධානයට පත්වන්නේ. එතකොට මේ අරූප ධාන කියනකොට අරූපේ අරූපාවචර කියලා කියනකොට අරූපේ අවචර තීති අරූපාවචර අරූප තෘෂ්ණාවෙහි බහුල වශයෙන් පවතින සිත අරූපාවචරයි. එතකොට මේ අරූපාවචර සිත පොදුවේ ගත්තහම ඒ තුළ පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ පොදු ලක්ෂණයට අපි කතා කරන්නට ඕනේ. එකක් තමයි සෝමනස් උපේක්ෂා භාවය ගැන කතා කරද්දී අරූපාවචර සිත් සියල්ලක්ම උපේක්ඛා සහගතයි. කිසිම වෙලාවක සෝමනස් සහගත වන්නේ නැහැ. ඒතකොට නේවන වේදනා වශයෙන් උපේක්ෂා වේදනාවෙන් යුක්තයි. ඒ වගේම සුඛ දුක්ඛ වේදනාවෙන් තොරව අදුක්ඛම වේදනාවෙන් යුක්තයි. එහෙමනම් එතනදී කතා කරන උපේක්ඛා සංප්‍රයුක්ත භාවයක් මෙතනදී පවතින. උපේක්ෂාවෙන් තොරව කිසිම වෙලාවක රූප ධානයක් උපදවා ගන්න බෑ. ඊළඟට අර මීට පෙර අපි කතා කරා වගේ අරූප ධාන තුලත් අර අසංකාරික සසංකාරික ભેදේ කතා කරනකොට සසංකාරික ලක්ෂණය තමයි ප්‍රකට කරවන්නේ. ඒතකොට අරූප ධානයේ තුලත් සසංකාරික බව ප්‍රකට කරනවා. දැන් අපි දන්නවා රූපාවචර ධානවලදී අපි ප්‍රථම ධානාදී ඒ වෙන් කිරීම අරමුණු කරගත්තේ වෙන් කිරීම තේරුම් කරගත්තේ ඒ ධානාංගයන්ගේ යටපත් වීමත් එක්ක. ප්‍රථම ධානයේ කියනකොට අංග 5ක්, අංග 4කින් යුක්තයි ဒုတိ ය ධානය, අංග 3කින් යුක්තයි තතිය ධානය, අංග 2කින් යුක්තයි චතුර්ථ ධානය, ඒ වගේම උපේක්ඛා එකග්ගතාවේ අංග 2කින් යුක්තයි පංචම ධානය කියලා. ඒක වෙනසක් මේක අපිට තාමත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒක අංග සමතික්‍රමණයක් තමයි තිබෙන්නේ. හැබැයි මේ අරූපාවචර ධානවලදී අංග සමතික්‍රමණයක් නැහැ. ඒ කියන්නේ අංගයන්ගේ යටපත් වීමක් නැහැ. ආරම්මන සමතික්‍රමණ භාවයක් තමයි ප්‍රකට කරන්නේ. කියන්නේ අරමුණ විතරයි වෙනස් වෙන්නේ.
එහෙමනම් එතකොට අපි දන්නවා අරූපාවචර භූමියේදී ඒ උපේක්ඛා ඒකාග්‍රතාවයම තමයි තිබෙන්නේ. ඒ ධ්‍යාන හතරෙම උපේක්ඛා ඒකාග්‍රතාවය. හැබැයි ඒ උපේක්ඛා ඒකාග්‍රතාවයට පත්වන අරමුණ විතරයි වෙනස් වෙන්නේ. එහෙනම් අරමුණෙන් තමයි ඒ අරූපාවචර සිත් වෙන් කරලා අපි කතා කරන්නේ. එයනු ගත්තාම ආකාසානං ඡායතන සිත, විඥානං ඡායතන සිත, ආකින්චඤ්ඤායතන සිත, නේව සංඥා නා සංඥායතන සිත කියලා තමයි ඒ සිත් හතර පොදුවේ අපි කතා කරන්නේ. එතකොට දැන් මේ අරූපාවචර ධ්‍යාන කුසල් කතා කරද්දී ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී මිනිස්සෙකුට නැත්නම් දෙවි කෙනෙකුට ඒ වගේම බ්‍රහ්මයෙකුට උපදවා ගන්න පුළුවන්. එතකොට එහෙමනම් මතක තියාගත යුතුයි යම් කිසි වෙලාවකදී අපි රූපාවචර සිත් වලට වඩා උසස් භාවයට පත් වෙච්ච දෙයක් තමයි අරූපාවචර සිත්. ඒ අරූපාවචර ධ්‍යාන උපදින්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී මිනිසයන්ට, ඒ වගේම තමයි දෙවියන්ට, ඒ වගේම අසඤ්ඤතල භූමි සත්වයන් හැර ඒ සියලුම රූපාවචර බ්‍රහ්මයන් තුල උපදින. ඒ වගේම කුසල්සිත කතා කරා වගේම ක්‍රියාසිත උපදින්නේ අරියත් භාවයට පත් වෙච්ච යම් මනුස්ස හෝ දේව බ්‍රහ්ම ආර්යයන් වහන්සේලා සිටිනවා නම් ඒ රහත් භාවයට පත් වෙච්ච උතුමන් වහන්සේලාට තමයි අරූප ධ්‍යාන ක්‍රියාජවන් උපදී. ඊළඟ අරූප ධ්‍යාන විපාකසිත. අරූප ධ්‍යාන විපාකසිත අරූපාවචර භූමියේ ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් උපදිනවා. ඒතර ආකාසානං ඡායතන කුසලේ යම් සිවලාවක මරණාසන්න ජවනයේට අරමුණු වුණොත් ඒ සංස්කාරයන් පාදක කරගෙන තමයි අරූප ඒ ආකාසානං ඡායතන ධ්‍යාන තලයෙහි නැත්නම් අරූප ධ්‍යාන තලයෙහි ප්‍රතිසන්දි ලබනවා. එසේ ප්‍රතිසන්දි ලබලා භවාංග කෘත්‍ය සිද්ධ වෙනවා. යම් දවසක චුත වෙනවා නම් ඒ චුති කෘත්‍ය සිද්ධ වෙනවා. එතකොට මෙතනදී අපි මතක තියාගත යුතුයි ඒ අරූප ධ්‍යානයන් ඒ විපාකසිත ඒ තලවල ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් තමයි උපද්දවන්නේ කියලා. එතකොට කිසිම වෙලාවක අරූපාවචර තලයක අරූපාවචර භූමියක කෙනෙක් ප්‍රතිසන්දි ලැබුවොත්, කෙනෙක් උප්පත්තිය ලැබුවොත් රූපේ නැහැ කියන එක, රූප තෘෂ්ණාව නැහැ කියන එක ඒ අරූපාවචර වචනේම පෙන්වනවා. කෙනෙකුට අහන් හිතෙන්න පුළුවන් හදවතක් නැතුව කොහොමද සිතක් පවතින්නේ? පංචවෝකාර භවය නම් හදවත අනිවාර්යෙන් අවශ්‍යයි. හදවතින් තොරව සිතක් පවතින්න බෑ. හැබැයි චතුෝකාර භවයෙහි අරූප ධ්‍යානය යන්ගේ ශක්තිය වශයෙන්, අරූප ධ්‍යානයන්ගේ බලය වශයෙන් තමයි අපි ඉගෙන ගන්නෙ, අපි කතා කරන්නේ. ඒ අරූප ධ්‍යාන සිතට ඒ ප්‍රතිසන්දි කෘත්‍ය කරන්න පුළුවන් කිසිම රූපයක බලපෑමක් නැතුව. ඒතර ඒ අරූප ධ්‍යාන ප්‍රතිසන්දි සිතෙහි බලයට අනුව තමයි ඒ අරූප ධ්‍යාන තලයෙහි යම් යම් චිත්ත පරම්පරාවන් උපදිනවා නම් ඒ උපදින සෑම චිත්ත පරම්පරාවක්ම අපි මනෝද්වාරික වශයෙන් කතා කරනවා. ඒ වුණත් ඒ මනෝද්වාරික වශයෙන් පහළ වුණාට කිසිම රූපයක නිශ්චය ප්‍රත්‍යක් නැත්නම් ආධාර බවක් ප්‍රකට වන්නේ නැහැ, උපදින්නේ නැහැ ඒ අරූප ධ්‍යාන භූමියේදී. ඒ විතරක් නෙවෙයි අපි හැම අවස්ථාවකම තේරුම් කරගත යුතුයි
යම් කිසි කෙනෙක් ආකාසා නංචායතන සමාධියක් උපදවනවා නම් ඒ උපදවා ගන්නේ කොහොමද? ඒ උපදවා ගැනීම සිද්ධ කරන්න පුළුවන් කාටද? කොයි වගේ අවස්ථාවකදීද කියන එකත් අපි ඉගෙන ගන්නට ඕනේ. එතකොට අපට දේශනාව තුළම පැහැදිලි කරනවා අනන්ත වූ ආකාශය අරමුණු කොටගත් සමාධිය ආකාසා නංචායතන සමාධිය. ඒ වගේම අනන්ත වූ විඥානයේ අරමුණු කොටගත් සමාධිය විඥානංචායතන සමාධිය. ඒ වගේම කිසිවක් නැත අභාවයට ගිය පඤ්ඤත්තියක් අරමුණු කරගත්ත සමාධිය ආකින් සංඥායතන සමාධිය. සංඥාව ඇත්තෙත් නැති ස්වභාවයෙන් යුක්ත වූ සමාධිය නේව සංඥා නා සංඥායතන සමාධිය. ඔය සාමාන්‍ය සරල අදහසක් විදිහට අපි ගත්තේ. හැබැයි මේ තුර විශේෂ ගැඹුරු අදහසක් ප්‍රකට වන බව බුද්ධ දේශනාව තුළ විස්තර කරනවා. දැන් ඔය ආකාසා නංචායතන සමාධිය විග්‍රහ කරනකොට අපට විස්තර කරන්න පුළුවන් තැන් තියෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේම පැහැදිලි කරපු දෙයක් තමයි පින්වතුනි ඔය ආකාසා නංචායතන සමාධියට කෙනෙක් පත් වෙනකොට පැහැදිලි කරන්නේ රූප ධර්මය සමතික්‍රමණය කොට ඒ රූප සංඥාවත් පටිඝ සංඥාවත් නානත්ත් සංඥාවත් ඒ කියන්නේ රූප සංඥාන සමතික්කම්ම පටිඝ සංඥා සමතික්කම්ම නානත්ත් සංඥාන අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානංචායතන සමාධියට පත් වෙනවා. මෙතනදී ආකාසානංචායතන කුසල සමාධියට යම් යෝගාවචරයක් පත් වෙනවා නම් කාර්ය තුනක් එහෙමත් නැත්නම් යටපත් කරන තුනක් අමනසිකාර තුනක් පැහැදිලි කරනවා. එකක් තමයි රූප සංඥාව සම්පූර්ණයෙන්ම කලවන්නට ඕනේ. දැන් රූප සංඥාව තියෙනවා නම් අරූප සංඥාව තුල එතන නියම අරූප සමාධියක් නැහැ. අරූප සමාධිය කෙනෙක් යනවා කියලා කියන්නේ ඒ කියන්නේ ආකාසානංචායතන සමාධිය යනවා කියලා කියන්නේ රූප සංඥාව සම්පූර්ණයෙන්ම යටපත් විය යුතුයි. රූප සංඥාව යටපත් වෙනවා කියලා කියන්නේ රූපාවචර සිත් 15ම මර්ධනය වෙනවා අරූපාවචර සිතේදී. ඊළඟට කියන පටිඝ සංඥාන සමතික්කම. ඒ පටිඝ සංඥාවත් අපි සංසිඳවන්නට ඕනේ. පටිඝ කියලා කියන්නේ හැප්පීම. චක්කුද්්වාරික, සෝතද්්වාරික, ගහනද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික කියන පංචද්්වාරික වශයෙන් උපදින ප්‍රධාන සිත් 10. දෙපස් විඥාන. චක්කුද්්වාරික කියන්නේ චක්කු විඥාන සිත් 2. සෝතද්්වාරික සෝත විඥාන සිත් 2. ගහනද්්වාරික ගහන විඥාන සිත් 2. ජීවහද්්වාරික ජීවහ විඥාන සිත් 2. කායද්්වාරික කාය විඥාන සිත් 2. මේ කියන සිත් 10 අපි සංසිඳුවා ගත යුතුයි අරූප ධානයේදී. එහෙමනම් අරූප ධානයේ කෙනෙක්පත් වෙනවා කියන්නේ සියුම් වශයෙන්වත් චක්කු විඥානාදී පංච විඥානයන් උපදින්නේ නැහැ. පංච විඥාන උපද්දවන්න හේතු වන ආවර්ජන කෘත්‍යයක් ඇතිවන්නේ නැහැ. එහෙනම් ආවර්ජන කෘත්‍යයක් නැහැ කියලා කියන්නේ පංච විඥාන නැහැ කියලා කියන්නේ ඒ පංචද්වාරික වශයෙන් කිසිම සිතක් උපදින්නේ නැහැ. සිතක බලපෑමක් නැහැ. ඒ නියම අරූප ධානයේදී හිත පවතිනවා. ඒ නානත්ත් සංඥාන අමනසිකාරා නානාවිද සංඥාවන් මෙනෙහි නොකරන ගති. එහෙමනම් මෙතන නානත්ත් සංඥාන අමනසිකාරා කියලා කියන්නේ කාමාවචර භූමිගත සිත් 54නේ.
ඔය දෙපස් විඥාන හැර ඉතිරි සිත් 44ම මෙනෙහි නොකරන ගතිය. අන්න බලන්න එතකොට ආකාසානංචායතන කියන මේ අරූප ධානයට කෙනෙක්පත් වෙනවා කියලා කියන්නේ හිත උසස් භාවයටපත් වෙනවානේ. කාමාවචර භූමිය ඉක්මවා රූපාවචර භූමිය ඉක්මවා උසස් භාවයටපත් වෙච්ච භූමිය උසස් භාවයටපත් වෙච්ච අවස්ථාවක් තමයි අරූපාවචර භූමිය අරූපාවචර සිත කියලා කියන්නේ. එහෙමනම් යම් කිසි කෙනෙක් උදාහරණයක් විදිහට ගමු පඨවි කසනේ වඩනවා. ඒ පඨවි කසනේ වඩමින් පඨවි සංඥා උගලවාගත්ත ඒ පඨවි කසින නිමිත්ත පාදක කරගෙන රූපාවචර පංචම ධානයේ දක්වා සිත වඩනවා. සිත වඩලා ඒ පංචම ධාන ප්‍රතිභාග නිමිත්ත දිහා අරමුණු කරගෙන දැන් අපි දන්නවා ඕනෑම ද්‍රව්‍යයක් අපි අතර ගත්තොත් ඒක රූපී ද්‍රව්‍ය සකස් වෙච්ච ද්‍රව්‍යයක් අපි අතර ගත්තොත් ඒ ද්‍රව්‍ය අපි ප්‍රසාරණය කරන්ට එතකොට අර මූණින් තිබුණු ස්වභාවයේ වෙනස් වෙවි යන ගතියක් අපට ප්‍රකට වෙනවා. දැන් හොඳ උදාහරණයක් තමයි අපි හිතමු තමන් ළඟ තියෙන ඇඳුමක්. නිල් පාට ඇඳුමක්, කහ පාට ඇඳුමක් තියෙනවා. මේ ඇඳුම මුල් දවසේ ඒ නිල් ගතිය, කහ ගතිය හොඳට ප්‍රකටයි. හැබැයි පාවිච්චි කරමින් ටික දවසක් යනකොට මොකද වෙන්නේ? මේ සායම යන්ට අර කහ ගතිය, නිල් ගතිය අඩු වෙවි යනවා, අව පැහැවෙනවා. එහෙමත් නැත්නම් අපි මේ වස්ත්‍රය එකට ගොළි වෙලා තිබෙන වස්ත්‍රයක් අපට ඒ වගේ වර්ණයක් ප්‍රකට කරාට ඒ ගොළි වෙච්ච වස්ත්‍රය අපි නැත්නම් ගොළි වෙච්ච දෙය දිගාරින්ද ඒ වර්ණය ප්‍රසාරණය වීමක් වෙනවා. අන්න ඒ වගේ තමයි අර මුලින්ම උගුලවාගත්ත පඨවි කසින නිමිත්ත තියෙනවා නම් ඒ කසින නිමිත්ත තුළ හොඳට ඒ පඨවි සංඥාව මතුවෙලා ඒ තුළ අපේ හිත සමාධිගත වෙනවා. ඒ ධ්‍යාන වල සම්වාදිනවා. ඒ ක්‍රමක්‍රමයෙන් ධ්‍යානෙන් ගැඹුරට යන්ට ඒ ප්‍රතිභාග නිමිත්තේ යම්කිසි ප්‍රසාරණයක් ඒ වගේම යම්කිසි වෙනසක් අපට තියෙන ධ්‍යානයට වෙනස් වීම තියෙනවා. මොකද හේතුව ඒ පඨවි නිමිත්ත පරිකර්ම කරන අවස්ථාවේ විතක් අවස්ථාවේදී තියෙන ස්වභාවය විතරකේ හැර විචාර අවස්ථාවේදී පවතින හැටි විතක්ක විචාර නැතු ප්‍රීති අවස්ථාවේ පවතින හැටි විතක්ක විචාර ප්‍රීති හැර සුඛ ඒකාග්‍රතාවයේ සමග පවතින හැටි ඒ සුඛ ඒකාග්‍රතාවෙන් බැහැර වෙලා උපේක්ඛා ඒකාග්‍රතාවයේ සමග පවතින හැටි අපි හොඳට බලනකොට ඒ ප්‍රතිභාග නිමිත්තේ යම්කිසි ප්‍රසාරණයක් ප්‍රකට වෙනවා. එහෙමනම් ওই විදිහට පඨවි කසනෙන් පංචම ධානයට පැමිණි යෝගාවචරයා ඒ ප්‍රතිභාග නිමිත්ත දිහා ඒ කියන්නේ එතකොට සියුම් වෙවි පැමිණි රූපාවචර නිමිත්ත රූප නිමිත්ත දිහා හොඳට බලාගෙන ඉන්නකොට යම් තැනකදී ඒ රූප නිමිත්ත පිහිටා තිබෙන්නේ යම්කිසි අවකාශයක. එහෙනම් රූප නිමිත්ත පිහිටා තිබෙන අවකාශයක් තුල කියන සංඥාව ප්‍රකට වෙනවා. ඒ සංඥාව කොහොමද ප්‍රකට වෙන්නේ? සමහරක් යෝගීන්ට ඒ පතුරවාගත්ත රූප නිමිති යම් තැන්වල කඩතුළු හිඩස් තැන් දකින්න. ඒ හිඩස් තැන් දකින්නකොට ඒ හිඩස් තැන් වලින් ප්‍රකට කරනවා හිස් ගතිය, ආකාශ ගතිය. ඒතර ඒ උපදවා ඒ ආකාශ බව ප්‍රකට වෙන ආකාශ බව දැනෙන ඒ හිස් තැනකට හිත තියාගෙන මේ තිබෙන රූප නිමිත්තට වඩා ආකාශ නිමිත්ත අනන්තයි. මේ රූප නිමිත්ත යම්කිසි සීමාවක් තියෙනවා. යම්කිසි ඉමක් අපට ප්‍රකට වෙනවා. කොනක් ප්‍රකට වෙනවා. හැබැයි මේ
එතනින් එහාට ගිය විශාල ස්වභාවයක් තිබෙනවා මේ ආකාශ සංඥාව තුල. අන්න ඒ නිසා මොකද කරන්නේ? අර නිමිත්ත පිහිටා තිබෙන මේ අවකාශය අරමුණු කරගෙන හෝ එහෙමත් නැත්නම් මේ අවකාශයේ ප්‍රකට වන යම්කිසි හිදසකට කඩතොළු භවකට හෝ හිත යොමු කරලා අනන්තෝ ආකාශෝ කියලා සාන්තව පරිකර්ම කරනකොට මේ යෝගියාට අර රූප සංඥාව යටපත් කරගෙන ආකාශ සංඥාව හොඳට මතුවෙනවා, ප්‍රකට වෙනවා. අන්න එතකොට සම්පූර්ණයෙන්ම හිස් බව, ආකාශ බව, හිස් බව ප්‍රකට වෙනවා. ඒ හිස් බව ප්‍රකට වෙලා ඒ තුල හිත හොඳට සමාධිගත වෙනකොට අන්න ආකාසානංචායතන සමාධිය තුල හිත පැවති බව, හිත පවතින බව යෝගියා වටහා ගන්නවා. කොහොමද වටහා ගන්නේ? මෙතන තමයි අපට වැදගත්ම කාරණාව. මේක හිතින් මවාගත්ත සංඥාවක්ද නිවැරදිව අනුපිළිවෙලින් ඒ සමාධිය වඩමින් ගිහිල්ලා උපදවාගත්ත ප්‍රායෝගික අත්දැකීමක්ද Tamanට නිවැරදි අවබෝධයක්ද කියලා දකින්න නම් මොකද කරන්නේ? ඒ ආකාසානංචායතන සමාධිය කියන සමාධිය Taman කැමති වෙලාවක් ඉඳලා සමාධිය නැගිටපු හැටියෙම අපට පුළුවන් ප්‍රතිවේක්ෂා කරන්න. ඒ ධ්‍යාන ප්‍රතිවේක්ෂාවේදී යෝගාවචරය දකිනවා මේක තික්ක ප්‍රඥ සමාධියක්ද එහෙමත් නැත්නම් මන්ද ප්‍රඥ සමාධියක්ද කියලා. දැන් හොඳම උදාහරණය තමයි යම්කිසි අවස්ථාවක පරිකර්ම උපචාර අනුලෝම අපි සාමාන්‍ය ගෝත්‍ර වූ කියලා කියන්නේ නැහැ. වෝදාන කියන වචනේ භාවිතා කරනොත් ඇතැම් ආචාර්යවරු ගෝත්‍ර වූ කියලා භාවිතා කරාට නමුත් මේක වෝදානදී භාවිතා කරලා ඊළඟට ආකාසානංචායතන සිත කියලා ඒ චිත්ත වීතිය හොඳට තමන්ට ප්‍රකට වෙනවා නම් අරමුණු වෙනවා නම් පරිකර්ම සංඥාවක්, උපචාර සංඥාවක්, අනුලෝම සංඥාවක්, වෝදාන සංඥාව සමග එනක ධ්‍යාන සංඥාව. මේ ආවර්ජන කෘත්‍යයේදී ඒ යෝගියාට දකින්න පුළුවන් මේ පරිකර්ම බවක් හොඳට ඇති වෙනවා නම් ඒ පරිකර්ම අවස්ථාවේදී ඥාන සංප්‍රයුක්ත උපේක්ඛා සහගත කුසලයක්. ඒ වගේම උපචාර අවස්ථාවේදී උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත කුසලයක්. අනුලෝම ගෝත්‍ර වූ කියන අවස්ථා දෙකේදීත් උපදින්නේ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත ඥාන සංප්‍රයුක්ත නැත්නම් උපේක්ඛා ඥාන සංප්‍රයුක්ත කුසල. මේ එතකොට පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර වූ කියන අවස්ථා හතරදීම පහළවන කාමාවචර කුසල් සිත. ඒ උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත කුසලය. ඊළඟට ආකාසානංචායතන සිත කියනකොට ආකාසානංචායතන සංඥායි පිහිටි ඒ අරූප ධ්‍යාන සිත ප්‍රකට වෙනවා. එතකොට එහෙමනම් පරිකර්ම සංඥාවක් එතන Tamanට වැටහෙනවා නම් ආවර්ජනා කරන ප්‍රතිවේක්ෂා කරන අවස්ථාවේදී අන්න යෝගාවචරය තේරුම් ගන්නවා මෙතනදී මන්ද ප්‍රඥ බවක් නැත්නම් මන්ද ප්‍රඥ යෝගාවචරයාටම අරමුණු වන සමාධියක් නැත්නම් ඒ ස්වභාවය චිත්ත වීති ගති. ඇතම් යෝගාවචරයන් සිටිනවා පරිකර්ම සංඥාව නැතිව කෙලින්ම උපචාර සමාධි ලක්ෂණ යුක්තව උපචාර සිතින්ම ඒ සමාධි ආරම්භ වෙලා චිත්ත වීති ආරම්භ වෙලා උපචාර අනුලෝම ගෝත්‍ර භාවය නෙමෙයි වෝදාන භාවය ඉක්මවා ආකාසානංචායතන සිත උපදවන. එතනදී යෝගියාට
උපචාර අනුලෝම වෝදාන අවස්ථාවේදී උපදින්නේ උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත සිත්. ඊළඟට ආකාසානංචායතන සිත කියලා කියන අරූප ධ්‍යාන සිතක කාමාවචර උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත කුසලයේ පූර්ව ප්‍රතිපදාවසින් ඉපදලා ධ්‍යාන අවස්ථාවේදී ආකාසානංචායතන කුසාසිත උපදිනවා. එතකොට මෙතනදී චිත්ත වීති දෙකේ වෙනසක් වුණා. පළවෙනි යෝගියාට පරිකර්ම අවස්ථාවක් දැනෙනවා, ප්‍රකට වෙනවා. දෙවෙනි යෝගියාට පරිකර්ම අවස්ථාවක් ප්‍රකට වන්නේ නැහැ. කෙලින් උපචාර අවස්ථාවෙන්ම තමයි ඒ චිත්ත වීති ආරම්භ වෙන්නේ. එතකොට ඒ සියුම් වශයෙන් හරි කෙනෙකුට මේ මම කියන මේ දේ સિદ્ધාන්තය එක ෂණයෙන් එක මොහොතෙන් කෙනෙකුට වටහා ගන්න බැරි වෙන්න පුළුවන්. ඔය ආකාසා නංචායතන සමාධිය කියන එක උනත් Tamanට තේරුම් ගන්නට නම් සියවර දහස්වර දසදහස්වර එකම න්‍යායයට මේ සමාධිය වඩමින් ගමන් කරනකොට තමයි Tamanටම වැටහෙන්නේ Taman තුල ඒ අරූප ධානයේ නිවැරදිව පිහිටියාද කියලා. නැත්නම් එකපාරක් දෙපාරක් මේ මාර්ගයේ වැඩුවා නැත්නම් අර භාවනාව කෝස් එකක් විදිහට පිළිවෙලින් කළා. ඒ වගේ අවස්ථාවලදී Tamanට වැඩෙන්න පුළුවන්. නමුත් අපි එතනින් නතර වුණොත් වෙන්නේ අපේ ගමනේ නවතීමක් වෙනවා. හැබැයි මේක තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න. අද සමාජයේ තුල බොහෝ අය ඇතම් ධර්ම කාරණාවන් තමන්ගේ තර්ක විතර්ක ඥානයන්ට ගෝචර වන යම්සේද ඒ විදිහට ප්‍රකාශ කරනවා. මොකද ප්‍රායෝගිකව අවබෝධ කරගන්න වෙලාවක් කලාවක් නැති නිසා උනන්දුවක් නැති නිසා මොකද කරන්නේ ඒ න්‍යාය තමන් තර්ක විතර්ක කරලා හිතෙන් හදාගෙන කතා කරනවා. ඒක ඉතින් වෙන්නේ මොකුත් නෙවෙයි අනුන්ට අයිති ගවයන් බලාගෙන ගොපල්ලෙක් වගේ තමයි. එතකොට අර සමහරක් වෙලාවට ස්වාමින් වහන්සේලා පවා ධර්ම දේශනා කරනවා තර්ක විතර්ක කරලා කරුණු කාරණා එකතු කරලා මේ න්‍යාය පෙන්නනවා. හැබැයි උන්වහන්සේට ඒක ප්‍රායෝගිකව වැටහිලා නැහැ. ප්‍රායෝගිකව අත්දැකීමක් ලැබලා නැහැ ජීවිතේ. හැබැයි මේ තමන්ගේ කතාව දේශනාව අහලා ඒ ශ්‍රාවකයෝ සමහරක් වෙලාවට ප්‍රායෝගිකව යෙදිලා යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ තමන් දුකසේ මහන්සි වෙලා ගවපට්ටිය බලාගත්තට ඒ පස්ගෝ රසය ගන්න කවුද? ඒ ගවයන් අයිතිකාරය. ඒ වගේ තමයි ණයට අනිත් අයගේ දේවල් කරනවා වගේ තමයි. අපිට ඒක නිසා හැම අවස්ථාවකදීම තේරුම් කරගත යුතුයි මේ ප්‍රායෝගිකව ධර්ම පුහුණුවක් ඒ වගේම ප්‍රායෝගික පුහුණුවක් නැතිව තර්ක විතර්ක ඥානයන්ගෙන් කරුණු කාරණා සමාජගත කරන ස්වභාවය අතර වෙනසක් තියෙනවා. ඉතින් ඒක නිසා අද ගොඩක් දෙනෙක් මේ ප්‍රතිවේක්ෂා කරමින් ඒ ධ්‍යානවලටපත් වෙලා ආපස්ස ප්‍රතිවේක්ෂා කරනකොට ඒ යෝගීන්ට ඒ චිත්ත න්‍යාය සමහරක් අයට ප්‍රකට වෙන්නේ නැහැ, සමහරක් අයට ප්‍රකට වෙනවා කියන එකත් පිළිගන්නේ නැහැ. ඔය වගේ සමාජයේ මතිමතාන්තර ගොඩනගන්නේ ඒ හේතු නිසායි. මොකද තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ එකම ධර්මයක් නම් ඒ ධර්මය සමාජගත කරන භික්ෂුන් වහන්සේලාත් එකම න්‍යායට යන්න ඕනේ. හැබැයි අද එකම න්‍යායට යන්නේ නැහැ. ගොඩාක් දෙනෙක් තම තමන් හදාගත්ත ක්‍රම ඒ වගේ තම තමන්ට වැටහෙන ක්‍රම අනුගමනය කරලා ඒ දේම තමයි නිවන, එතනමයි සැනසීම තියෙන්නේ කියලා තමන්ගේ ඒ දෘෂ්ටි කෝණය සම්පූර්ණ කරගන්න උත්සාහවත් වෙනවා මිස භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්ම න්‍යාය එතනදී ප්‍රකට කරන්නේ නැහැ. ඒ වගේ ධර්ම න්‍යාය මොකක්ද කියන එක පැහැදිලි කරන්නේ නැහැ. ඒක නිසා අපි හැම කෙනෙක්ම පරිස්සම් වෙන්නට ඕනේ. මේ ඔය මන්ද ප්‍රඥ භාවයේ තික්ක ප්‍රඥ භාවයේ කියන අවස්ථාව අපි පොතට විතරක් සීමා කරන්න එපා. ඒ වගේ චිත්ත වීති න්‍යාය විතරක් සීමා කරගන්න එපා.
තම තමන් භාවනාවේ යෙදෙමින් කාලයක් ගත කරනකොට ඒ ආකාසානංචායතනාදී අරූප ධ්‍යාන කුසල් පුරුදු වෙනකොට අන්න ඒ කාලයේදී තම තමන්ටම මේක නිවැරදිව නිර්වොල්ව වටහා ගන්න පුළුවන්. ඉතින් කෙනෙක් හිතෙන්න පුළුවන් දැන් අපි ප්‍රමාද වෙලා අපි දැන් වයසයි අපට කරගන්න බැරි වුණා දුක් වෙන්න පුළුවන්. නමුත් කිසිම වෙලාවක තමන්ගේ ජීවිතේ පසුතැවීම කියන එක තියාගන්න එපා. තමන්ට අහවල් කාලේ අහවල් විදිහට අහවල් කුසල් මට කරගන්න බැරි වුණා කියලා ඒ පසුතැවිල්ල කනස්සල්ලය කියන එක තියාගන්න එපා. ඒ පසුතැවිල්ල කනස්සල්ලය අපට විශාල විනාශයක් කරන දෙයක්. අපි ජීවිත කාලෙන් පුරුදු කරගත්තු සියලු කුසල් විනාශ කරන්නට ඒ කනස්සල්ලය පසුතැවිල්ල බෙහෙවින් ප්‍රත්‍ය වෙනවා. ඉතින් ඒක නිසා අපි කොහොම නමුත් Tamanda ලැබෙන හැම අවස්ථාවකදීම කුසල් වඩන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට මන්ද ප්‍රඥ, තික්ක ප්‍රඥ භාවයේ තුලින් අපි ඔන්න අරූප ධ්‍යාන ආකාසානංචායත සමාධි හඳුනගත්තා. ඒ සමාධි චිත්තක්ෂණය එක්වරක් පහළ වෙලා නැවත භවාංග ගත වෙනවා. ඉතින් ඇතම් යෝගීන්ට ඒ එක්වරක් වශයෙන් ධ්‍යාන චිත්තක්ෂණ පහළ වෙච්ච චිත්ත වීතියක් නිවැරදිව පරිකර්ම කරලා නැත්නම් ප්‍රතිවේක්ෂා කරලා වටහා ගන්න අවබෝධ කර ගන්නට බැරි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි කියන්නේ ඒ තමයි සමුවදින අරූප ධ්‍යානයට නැවත නැවත සමවැදෙමින් හොඳට එය වසී කරගත්තාම ඒ වසී භාවයට පත් කරගත්තට පස්සේ ඒ වෝදාන සිතෙන් පස්සේ පහළවන ආකාසානංචායතන ධ්‍යාන සිත එක්වරක් නෙමෙයි තමන් අදිෂ්ඨාන කරන විනාඩි 5ක්ද 10ක්ද 15ක්ද පැයක්ද දෙකක්ද ඒ තාක්කල් එක දිගට වෙනත් විතරක හෝ වෙනත් සිතිවිලි පැමිණෙන්නේ නැතුව එක දිගටම ධ්‍යාන කියන චිත්තක්ෂණයම වශී වෙලා පවතිනවා නම් ඒ සමාපatti භාවයේ සිතපත් කරගත්තා නම් අන්නේ අවස්ථාවේදී පුළුවන් අපට කරුණාකාරණා විදිහට වටහා ගන්නට මේ මන්ද ප්‍රඥ, තික්‍ර ප්‍රඥ භාවය. එතකොට සමාපatti අවස්ථාවේ එනම් රූපාවචර ආකාසානංචායතන කුසලයේ ධ්‍යානයක් වන හැටි, ඒක කුසලයේ සමාධියක් වන හැටි, ඒක කුසලයේ සමාපත්තියක් වන හැටි අපිම තමයි ප්‍රායෝගිකව යෙදිලා ඒ දේවල් වටහා ගන්නට ඕනේ, ඉගෙන ගන්නට ඕනේ. ඊළඟට මොකද කරන්නේ මේ යෝගියා ආකාසානංචායතන කුසලයේ හොඳට වඩලා හිත දියුණු කරගත්තට පස්සේ, හිත ශක්තිමත් කරගත්තට පස්සේ උත්සාහවත් වෙනවා විඥානංචායතන පුරුදු වෙන්න. කොහොමද විඥානංචායතන පුරුදු වන්නේ? ආකාසානංචායතන සමතික්කම්ම විඥානංචායතන සමාධියට අන්හිත පොළඹවා ගන්න. ඒ කියන්නේ එතකොට ආකාසානංචායතන සිත තමයි දැන් ඉක්මව යන්නේ. එතකොට මේ යෝගියා හිතනවා ආකාශය අනන්තයි කියලා උපදවාගත් යම් ආකාසානංචායතන සමාධියක් තියෙනවා නම් ඒ අනන්තයි කියලා ගත්ත ආකාශ අරමුණ උපදවපු සිතත් අනන්තයි. විඥානය අනන්තයි. එහෙමනම් ඒ ආකාශය අනන්ත නම් ඒ ආකාශය අරමුණු කරගත්ත සිතත් අනන්තයි කියලා ඒ ආකාසානංචායතන සිත දිහා බලාගෙන විඥානෝ අනන්තෝ කියලා හොඳට පරිකර්ම කරනවා. ඒ විඥානේ අනන්තයි කියලා පරිකර්ම කරමින් හොඳට හිත සමාධිගත කරනකොට අර ආකාසානංචායතන නිමිත්ත ආකාශ නිමිත්ත යටපත් වෙලා අන්න විඥාන නිමිත්ත ප්‍රකට වෙනවා. අන්න විඥාන නිමිත්ත ප්‍රකට වෙලා අන්න ඒ තුල හිත සමාධිගත වෙනකොටත් උපේක්ඛා ඒකාග්‍රතාවේ යුක්ත වූ විඥානංචායතන සමාධිය පහළ වෙන එක්වරක්ද ඒක වසී භාවයටපත් වුනහම බහුල වශයෙන්ද කියන එක සමාපatti භාවයට පත් වෙච්ච සිතත් කියන එක යෝගියාට වැටහෙනවා, ප්‍රකට වෙනවා. එතනින් නතර වෙන්නේ නැහැ. දැන් මේ විඥානය අනන්තයි කියලා මෙනෙහි කරමින් විඥානංචායතන පුරුදු කරගත්ත යෝගියා
හිතනවා මම විඥානයේ අරමුණු කරද්දී අර ආකාශ සංඥා මොකද වුනේ නැති වෙලා ගියා. ආකාශ නිමිත්ත ආකාසානං ඡායතන සිත නිරුද්ධ වෙලා ගියා. අන්න විඥානං ඡායතනටපත් වෙනකොට නත්ති කිංචි අර ආකාසානං ඡායතන කිසි දෙයක් නැහැ. නත්ති කිංචි කිසිවක් නැහැ. නත්ති කිංචි කියලා මෙනෙහි කරනකොට අන්න විඥානං ඡායතනේ යටපත් කරගෙන ආකින් සංඥායතන සමාධිය ප්‍රකට වෙනවා. සමාධිය බලවත් වෙනවා. ඔන්න බලන්න යෝගියාට ඊ타ත්ම පැහැදිලිව ඊ타ත්ම හොඳින් ඔය සමාධිය ප්‍රකට වන අවස්ථාව. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ විඥානං ඡායතන සමාධි ඉක්මව දැන් ආකින් සංඥායතන සමාධියටපත් වුනහම තමන් තේරුම් කරගන්නට ඕන මන්ද ප්‍රාඥ භාවය, තික්ක ප්‍රාඥ භාවය සහ ඒ ආකින් සංඥායතන සමාධිය සමාපත්තිය අතර වෙනස. ඊට පස්සේ නැවත මේ යෝගියා හිතනවා මෙයම සාන්තයි, මෙයම ප්‍රණීතයි කියලා. මෙනෙහි කරමින් යනකොට සංඥාව ඇත්තෙත් නැති නේව සංඥා නා සංඥායතන සමාධියට හිතපත් වෙනවා. එතකොට බලන්න පැහැදිලිවම එකම භූමියේ එකම උපේක්ඛා ඒකාග්‍රතාව කියන මේ අංගයන්ය යුක්ත සමාධිය අරමුණෙන් විතරයි වෙනස් වෙන්නේ. අරමුණෙන් විතරයි වෙනස් වෙන්නේ. එතකොට එතනදී ධ්‍යාන අංග වලින් සමානයි. ඒ වගේම අරමුණෙන් විතරයි වෙනස් වෙලා තිබෙන්නේ. එතකොට මේ නේව සංඥා නා සංඥායතන දක්වා හිත දියුණු කරගත්තට පස්සේ ඔය විදිහ කාලයක් ගත කරද්දී අරූප ධ්‍යාන පුරුදු වුණා කියලා අපි කියනවා. එතකොට අරූප ධ්‍යාන කෙනෙක් හොඳට පුරුදු වුණා නම් ප්‍රකට කරගත්තා නම් වසී කරගත්තා නම් සමහරක් වෙලාවට ඒවා තුල තිබෙන මේ අවිජ්ජා තණ්හා උපාදාන නිසා ක්ලේශ වටේ නිසා වසී භාවයේ නිසා තමන්ට ජීවිතේ කිසිම දවසක මේවා අත්හැර ගන්නත් බැරි වෙනවා. දැන් සමහරක් වෙලාවට කියනවා මේ බුදුරජාණන් වහන්සේ අරූපාවචර ලෝකයේ උපදින එක අභව්‍ය ස්ථානයක් සුදුසු නැති තැනක් කියලා දේශනා කරලා තියෙන නිසා මේ අරූප ධ්‍යාන උපදවා ගන්න එක හොඳ නැහැ. ඒ නිසා ප්‍රතික්ෂේප කරන්න ඕනේ කියලා සමහරක් අය දේශනාවලදී කියනවා. නමුත් අරූප ධ්‍යාන කියන දේ ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් නම් භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්නේත් නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කළේ මොකද ලෞකික අභිඥාවන්ට සහ ලෝකෝත්තර අභිඥාවන්ට දෙහිවින් උපකාර වෙනවා මේ අට සමාපatti වශයෙන් කතා කරන අරූප ධ්‍යාන හතර අවශ්‍ය වෙනවා. හැබැයි අපි යම් කිසි වෙලාවකදී අරූප ධ්‍යානයන් පුරුදු කරගත්තට තමන් ඒ තුළ විතරක් හිත කිඳා බස්සවමින් කාලය ගෙවම් නොකොට විදර්ශනාවට හිත පුරුදු කරගෙන විදර්ශනා භාවනාවේ යෙදෙනවා නම් අපට මාර්ගඵල නිවන අවබෝධය දක්වා මේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අරූප ධ්‍යාන සමාධිය තුළින් යම් අත්දැකීමක් ලබලා ඒ තුළ විතරක් අපි නැතිව වෙනත් ලෞකික සමාධි හෝ කුසල් වඩමින් කටයුතු කරනවා නම් අපට සුගති ජීවිත භවයක් පාසා ලැබමින් ඉතා පහසුවෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට අවශ්‍ය කරන සියලු කුසල ධර්මයන් පුරුදු කරගන්න පුළුවන්. ඒක නිසා යම් කිසි වෙලාවකදී අරූප ධ්‍යාන තමන්ගේ හිතේ දියුණු කරගන්න අවස්ථාවක් ලැබෙනවා නම් අත්හරින්න එපා. මොකද හේතුව බුද්ධෝත්පාද කාලවලදී අපට මේවා ප්‍රගුණ කරගන්න අවස්ථාව තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තියෙනවා. හැබැයි අබුද්ධෝත්පාද කාලවලදී හිත දියුණු කරගත්ත තාපසවරු ඉන්නවා නම් ආචාර්යවරු මුණ ගැහුනොත් ඒ සිත දියුණු කරගත්ත උතුමන්ගේ අට සමාපatti දක්වා අපිට ඉගෙන ගන්න පුළුවන්. දැන් බලන්න අපේ බෝසතාණන් වහන්සේ පවා සත්‍ය සොයාගෙන ගමනේදී ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන ගුරුවරු දෙන්න සමීප වෙන මුණ ගැහෙනවානේ. එතකොට අර
ආලාරකාරාම කියන ආචාර්යවරයාගෙන් ආකින්චඤ්ඤායතනයේ දක්වා හිත සමාධි පුරුදු වෙන. ඉතින් එයා දන්නේ නැහැ. එතන එයාට එතුමා ඒක තමයි නිවන කියලා හිතානේ. ඊළඟට උද්දකරාම පුත්ත කියන ආචාර්යවරයා ළඟින් නේව සංඥා නා සංඥායතන දක්වා හිත දියුණු කරගත්තා. එතනින් එහාට උගන්වන්න දෙයක් නැහැ. එතන නිවන කියලා ඒ උතුම නතර වෙලා. එතකොට බලන්න අපේ බෝසතාණන් වහන්සේ ශනිකව ඒ සියලු උපදවගත අතීත සංසාරේ පුරුදු වෙලා තිබුණා. ඒ එදා ඉන්දියාවේ ප්‍රසිද්ධයි කියන ඒ ආචාර්යවරුන්ගෙන් තමයි ඒවා ඉගෙන පුහුණුනේ. කොහොම නමුත් අපි තේරුම් කරගත යුතුයි අර අසිත තාපසතුමාගේ කතාවේදී කියන්නේ බුදුරජාණන් වහන්සේ පිටත බෝසතුන් වහන්සේ බුදු වෙනවා. බුදු වුණා තමන් දකින්නත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද හේතුව අරූප ධානයන් හොඳට වශී භාවයට පත් කරගත්ත ගුරුවරයෙක්. ඒක තමන්ට ඒ වෙලාව අත්හරින්න බෑ. හොඳටම හිත කිඳා බහැලා අරූප ලෝකේ තමයි උප්පත්ති ලබන්නේ. රූපයක් නැති බඹලවක් නිසා අසකනාසාදි නැති නිසා මේ මනුස්ස පතේ වෙන කිසි දෙයක් බලන්නවත් අහන්නවත් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි මේ කියන අරූප ධාන කුසල් 4 පෘතුජන කෙනෙකුට සහ සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන ආර්යයන් වහන්සේලාට උපදිනවා. ඒ වගේම අරූප ධාන ක්‍රියාසිත 4 රහත් භාවයට පත් වෙච්ච උතුමන් වහන්සේලාට උපදිනවා. ඒකට බුදුපසේ බුදු උතුමන් වහන්සේලාත් ඇතුළත් වෙනවා. ඒ වගේම අරූප ධාන විපාක සිත් අපි ගත්තොත් ඒ විපාක සිත් වලදී ඒ ආකාසානංචායතන භූමේහි ආකාසානංචායතන ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් විපාක සිත් උපදී. විඥානංචායතන තලයේ විඥානංචායතන විපාක සිත ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් උපදිනවා. ආකින්චඤ්ඤායතන විපාක සිත ආකින්චඤ්ඤායතන භූමියෙහි ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් උපදිනවා. ඊළඟට නේව සංඥා නා සංඥායතන විපාක සිත ඒ නේව සංඥා නා සංඥායතන භූමියෙහි ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් උපදිනවා. ඒතර ඔය විදිහට අපි මතක තියාගත යුතුයි ඒ අරූප ධාන කුසල අරූප ධාන විපාක සමග අරූප ධාන ක්‍රියා. ඒතර අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඒ අරූප ධාන ආකාසානංචායතනෙහි ප්‍රතිසන්දි ලැබුවා නම් ඒ ප්‍රතිසන්දි සිතෙන් උපදවන ආයු කාලය මහා කල්ප 20000. විඥානංචායතන විපාක සිතෙහි ඒ භූමියේ ලැබෙන ආයු කාලය මහා කල්ප 40000ක්. ඒ වගේම ආකින්චඤ්ඤායතන භූමියේ මහා කල්ප 60000ක්. නේව සංඥා නා සංඥායතන භූමියේ මහා කල්ප 80000ක්. එතකොට විශාල ආයුෂ ප්‍රමාණයක් විශාල පරතරයක්. ඒ වගේම තමයි විශාල කාලයක් ඒ භූමිවල කල් ගෙවනවා ඒ සත්වය. එතකොට අපි එහෙමනම් මතක තියාගත යුතු වෙනවා යම් වෙලාවකදී අනුපිළිවෙලින් අපි ඒ තැන්වලට පත් වෙනවා නම් නැත්නම් ඒ භූමි උප්පත්ති ලැබනවා නම් ඒ පුද්ගලයන්ට ලැබෙන ස්වභාවය. දැන් අපි පෘතුජන කෙනෙක් උපදින්න පුළුවන් අරූපී තලයේ. ඒ වගේම මනුස්ස ලෝකාදී භූමික සෝවාන් භාවයට පත් වෙලා අරූප ධාන උපදවලා අරූප ධාන තලයක උප්පත්තිය ලැබුවොත් එවැනි අය නැවත පල්ලෙහාට පැමිණෙන්නේ නැහැ. එතනින් එහාට හිත දියුණු කරගෙන අරිහත් ලැබලා පිරිනුවන් පාන. ඒ විතරක් නෙමෙයි සකෘදාගාමි භාවයට පත් වෙලා හෝ ඒ තැන්වල ඉන්නවනම් අනාගාමි භාවයට පත් වෙලා ඒ තැන්වල ඉන්නවනම් ඒ උතුම් කිසිම වෙලාවක නැවත පල්ලෙහාට පැමිණෙන්නේ නැහැ. එතකොට එහෙමනම් අපි වටහා ගත යුතුයි
මනුස්ස ලෝකයෙහි සෝවාන් භාවයට පත් වෙලා ගිය ආර්යයන් වහන්සේ නමක් ඉහළ අරූප ධ්‍යාන තලයකට ගියොත් ආපස්සට පැමිණීමකුත් නැහැ. ඒ වගේම ආකාසානංචායතන භූමියක යම් කිසි පෘතුජන කෙනෙක් පහළ වුණොත් ඒ පුහුදුන් පුද්ගලයාට ඊට පල්ලෙහා තියෙන රූපාවචර ධ්‍යාන උපදවන්න බෑ. හැබැයි ඉහළ තියෙන අරූප ධ්‍යාන කුසල් වශයෙන් උපදවන්න පුළුවන්. ආකාසානංචායතන කුසලයේ සමග උපදවන්න පුළුවන්. මොකද අරූප ලෝකේ රූප සංඥාවක් මතුවෙන්නේ නැහැ. හැබැයි වගේම මනෝද්වාරික වශයෙන් කාමාවචර කුසල් උපදින හැබැයි සෝමනාස සහගත කුසල් නෙමේ උපේක්ඛා සහගත කුසල උපදින. උපේක්ඛා සහගත සිත් උපද්දවන්න පුළුවන්. ඒක ওই විදිහට ඒ වගේ ප්‍රභේදගත තියෙනවා, විස්තර තියෙනවා. කොහොම නමුත් අපි වටහා ගත යුතුයි මේ අරූපාවචර ධ්‍යානය කියන්නේ අර නීවරණයන්ගේ යටපත් වීමත් එක්ක වන සිද්ධාන්තයක්. ඒ අරූපාවචර ධ්‍යාන අවස්ථාවක එක චිත්තක්ෂණයක්. ඒ වගේම අරූපාවචර ධ්‍යාන සමාපatti කියලා කියන්නේ ඒ ධ්‍යාන සිත වසී භාවයට පත් කරගෙන බොහෝ වෙලාවක් සමවදින්න පුළුවන් ශක්තිය. ඉතින් ඒක නිසා අපි සිත් වශයෙන් ප්‍රධාන සිත් හතරක් වුණාට ඒ රූපාවචර කුසල, රූපාවචර විපාක, රූපාවචර ක්‍රියා වශයෙන් ගත්තාම සිත් 12ක් වශයෙන් අපි ඉගෙන ගත්තා කතා කළා. එහෙමනම් ඔන්න අරූපාවචර සිත් ගැන අපි කතා කළේ. එතකොට එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ අපට මේ දේශනා කරපු මේ අරූපත් ධ්‍යානවලදී කිසිම වෙලාවක මේක අපි ආරම්මනාතික්‍රමන වශයෙන් හතරකට බෙදාගත්තත් අංග සමතික්‍රමන වශයෙන් නෙමෙයි කතා කරේ කියන එකත් මතක තියාගනිමින් අද දවසේ අපි රැස් කරගත්ත උතුම් කුසලය, උතුම් පුණ්‍ය සම්භාරය ඔබ අප සැමදෙනාගේ ධර්මඥාන ඒ වගේම භාවනා ඥාන, ප්‍රතිපත්ති ඥාන මුදුන්පත් වීමෙන් පාරමී මඟ සපුරාගෙන ප්‍රාර්ථනා කරන බෝධි වලින් වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධයේ දක්වා හේතු වාසනා වේවා කියන ආශිර්වාදයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංස බලයෙන් සියලු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු.